අයිබෝන් දුවපතේ අපි මේ විදිහට ආරම්භ කරන්නේ HIH ටීම් එකේ අපි සාකච්ඡා කරන හෝම්වර්ක් සීරීස් එකේ 55 වෙනි හෝම්වර්ක් එක. ඉතින් මේ හෝම්වර්ක් එක පුරාවටත් ගැටලු 5ක් 6ක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එකතු කරමින් යන අපේ IQ ප්‍රශ්න ගොන්නට. හරි. ඉතින් පළවෙනි ප්‍රශ්න විදිහට මෙහෙමයි දීලා තියෙන්නේ. චාල්ස් කියන පුජ්‍යරයා සතුව ලොතරැයි පත් වලින් 120ක් කාන්තිට දීලා තියෙනවා. 115ක් රුවිනිට දීලා තියෙනවා. ඔහු සතු තව කාඩ්පත් 520ක් ඉතුරු වෙලා තියෙනවා නම් ඔහු සතු මුලින් තිබූ කාඩ්පත් ගන්න. ඉතින් ගාන කියවෙනකොටම හදන විදිය ඔයාගේ හිතට එනවා නම් ඔන්න දැන් ඔයා IQ වල දක්ෂයෙක් බවට පත් වෙලා ඉන්නවා. ඇත්තට මේක හදන්න පුළුවන් කොහොමද? චාල්ස් කියන පුජ්‍යලා ගාව ලොතරැයි තිබිලා තියෙනවා 120ක් කාන්තිට දුන්නා 115ක් රුවින්ට දුන්නා කීයක් ඉතිරිද? ප්‍රතිශතාත්මකව ගත්තොත් 20යි 15යි 35යි ඉතිරි 65ක් 65ක් ඉතිරි වෙලා තියෙනවා සහ ඒක කාඩ්පත් වලට සමාන වෙනවා නම් කාඩ්පත් 520ක් 65ක් කියලා කියන්නේ 520ක් නම් දැන් අපි හදනවා 65ක් 520ක් නම් කියන්න පුළුවන් අපි ඉස්සෙල්ලම බලමු මුළු කාඩ්පත් ගන්න යහන්නේ 100 කීයද කියලා තමයි බලන්න තියෙන්නේ 65 නම් අපි ඉස්සෙල්ලා 105ක් හොයාගෙන හිතමු බලමු හිතෙන් හදන්න බලමු 65ක් 520යි හරි 105ක් හොයන්න නම් 65 13න් බෙදන්න ඕනේ එතකොටයි 5ක් එන්නේ 520 13න් බෙදනවාද ඔව් 13 වරක් 4යි 40යි එහෙනම් 105ක් කියලා කියන්නේ 40යි 10ක් කියලා කියන්නේ 80යි 100ක් කියලා කියන්නේ 800යි එහෙනම් ආරම්භයේ තිබිච්ච මුළු කාඩ්පත් සංඛ්‍යාව කාඩ්පත් 80කට සමානයි හිතෙන් හදන්නේ මේ විදියට. ඉතින් කෙනෙක්ට ඒක ටිකක් අමාරු වෙන පුතේ ලියලා හදන්න 165ක් සමානයි 520ක් නම් 101ක් කියලා කියන්නේ 520 බෙදීම 65 100ක් කියලා කියන්නේ 520 බෙදීම 65 ගුණ කිරීම 100 ඔයාටත් පිළිතුර 800 ලැබෙයි. හැබැයි ටිකක් කාලය වැඩිපුර වැය වෙලා තියෙයි. දෙවෙනි පිළිතුර අපි දෙවෙනි ප්‍රශ්නෙට අපි මේ විදිහට අවධානය යොමු කරගෙන යමු. 1985 වසරේදී A හා B නගරවල ජනගහනය එක සමානයි එක වැදගත්. 1985 වෙනකොට නගර දෙකක් ගැන කතා කරනවා ජනගහනය එක හා සමානව තිබෙනවා. ඊට පස්සේ 85 සහ 95 තව වසර 5ක් යනකොට මොකද්ද වෙන්නේ කියලා මේ ගාන කියලා තියෙනවා. මෙන්න මේ විදිහට 1985 කාලය තුල ඒ නගරයේ ජනගහනය 60කින් ඉහළ ගියා. එහෙනම් මට කියන්න 85 තිබුණේ 100ක් නම් 95 වෙනකොට 160ට යා ගිහිල්ලා තියෙනවා. B නගරයේ ජනගහනය 60 පහළ ගියා. 85 දී අපි කව නගර දෙකේම සමාන ඒ නිසා 100ට සමානව තියාගමු 160ක් පහළ ගියා නම් දැන් 95 වෙද්දි B නගරේ ඉන්නේ කොච්චරද 100 තිබුණ එක්කෙනා 160ක් පහළ ගියා කියන්නේ දරුවනේ එයා 140කට ආව 140කට නෙමෙයි 40කට ආව කියලා හිතමු 100 හිටපු එක්කෙනා 40ට ගියා ඒ නගරේ 100 හිටපු අය 160ක් දක්වා වර්ධනය වුණා. හරි දැන් මොකද අහන්නේ 1995 දී B නගරයේ ජනගහනය අඩුවෙන් ඉන්නේ B නගරේ ඒ නගරයේ ජනගහනයෙන් කවර ප්‍රතිශතයක්ද? අඩුවෙන් ඉන්නේ B නගරේ වැඩියෙන් ඉන්නේ A නගරේ. ඒ නිසා 100ට අඩු වගේක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් අපි කියමු A නගරීරෙන් යට 160 B නගරීරෙන් උඩ 40යි 160ට 40යි නම් 100ට කීයද? 160ට 40 පොඩි කරාම මේ පොඩි අගයක් බවට පත් කරාම පස්සේ 40ට 1 160ට 4 4න් එකක් 100ට 4න් එකක් නොහොත් කාලක් කියලා කියන්නේ 100ට ගත්තොත් 125ක අගයක්. ඒ නිසා පිළිතුර 125යි. අපිට පෑන් ඕන වෙන්නේ නැහැ. දැන් IQ ගැටලු හදන්න අපි ටිකක් ඉදිරියට ඇවිත් ඉන්නේ. හෝම්වර්ක් 55ක් පුරාවටම අපි මේ වගේ දීර්ඝ ක්‍රම සාකච්ඡා කරා. මේවා සූත්‍ර ආශ්‍රයෙන් විසඳන හැටි සාකච්ඡා කරා. දැන් අපි ටික ටික දියුණු වෙලා ඉන්නේ. රටක ජනගහනය 1960 සිට 1990 දක්වා සෑම වසර 10කටම වරක් දෙගුණ වෙනවා. ඉතින් අමාරු නැහැ. වසරින් වසර කියලා කියන්නේ නැහැ. වසර 10කට වරක් දෙගුණ වෙනවා. ඉතින් මෙතන වසර 10 පරතර කොච්චර තියෙනවද පුතේ? 1960 ඉඳන් 90ට අවුරුදු 30යි වසර 10 කොටස් නම් 3ක් තියෙනවා. එක වසර 10කට දෙගුණ වෙනවා නම් ඊළඟ වසර 10ට ආයෙත් දෙගුණ වෙනවා ආයෙත් දෙගුණ. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලයක් නොහොත් 8 ගුණයක් මේක වර්ධනය වෙනවා. මේ කාලය තුල ජනගහනයේ වර්ධන ප්‍රතිශතය කොච්චරද කියලා තමයි අහන්නේ. වර්ධන ප්‍රතිශතය හොයන්න ආරම්භක එකයි අවසාන එකයි අපි සලකන්න ඕන. ආරම්භක එකේ ඉඳන් අවසාන එක දක්වා තියෙන වෙනස 100 කොච්චරද කියලා බලන්න ඕන. උදාහරණයක් විදිහට 1960 100ක් හිටියනම් ජනගහනය අපි ප්‍රතිශත ආශ්‍රයෙන් ගන්න හදන නිසා 100 කියන එක තමයි අපේ පාද අගේ බවට පත් වෙන්නේ බේස් එකේ. බේස් වැලියු එක කරගන්න එක ලේසි අපිට 100 ප්‍රතිශත එක ගණන් හදනකොට 1960 දී 100ක් නම් 8 ගුණයක් වර්ධනය වෙන්න ඕන දෙකේ 3 ගුණයක් වැඩි වෙන්න ඕන දශක 3 දුරාවට. එතකොට 100 800 බවට පත් වෙලා තියෙනවා. එතකොට වෙනස වර්ධන වේගය ගත්තොත් 100 800ට පත් වෙලා තියෙනවා කියලා අපිට 8 ගුණයක් කියලා කියන්න බෑ. වර්ධන ප්‍රතිශතය යහන්නේ 100 තිබුණ එක්කෙනා කීයක් දක්වා වැඩි වෙලාද 800 උනේ 100ට 700ක් වැඩි වෙලා. මේ කාලය තුල 100ට
700ක් වැටි වෙලා ඉරෙන් උඩ 700 ඉරෙන් යට 100 100 තිබුණ එක 800 උනේ 700ක පරතරයක් එක්ක ඉරෙන් යට 100 700 බවට පත් වෙනවා 100ට 700 ඒ කියලා කියන්නේ කොච්චරක්ද වර්ධන වේගය අපිට පිළිගන්න වෙනවා වර්ධන වේගය 100ට 700යි කියන එක. ඉතින් මම කිව්වා පහුගිය හෝම්වර්ක් එකකදීත් ඔයගොල්ලෝ කලබල වෙනවා 100ට ප්‍රතිශතගයන් 100ට 700 800 1000 වගේ ලියන්න ඔයගොල්ලෝ ටිකක් කම්මැලි ඒව වැරදි කියලා හිතනවා. එහෙම නැහැ. 100ට ප්‍රතිශතගයක් හැමතිස්සෙම 100 හෝ 100ට ආසන්නයට දෙන්නේ නැහැ. 100.0.01 තියෙන්න පුළුවන් 100ට ලක්ෂය මිලියනය දක්වා ප්‍රතිශතගයන් එන්න පුළුවන්කම තියෙනවා. මොකද ප්‍රතිශතයක් කියන එකෙන් අදහස් වෙන්නේ හරි සරල දෙයක්. කිසියම් දෙයක් 100ට අනුපාතයක් විදිහට දැක්වීම තමයි එකෙන් අදහස් වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා හතරවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න මෙන්න මේ විදිහට. බර්නිගේ ලාභ කළ සේල් පොලේදී බර්නි කියන පුද්ගලයාගේ පොලක් ආශ්‍රයෙන් කටයුතු මේ අහන්නේ ලකුණු කර ඇති මිලට වඩා 120ක් අඩුවෙන් රෙදි විකුණන ලදී. මොකද්ද බර්නි කරලා තියෙන්නේ? අපි අර සාමාන්‍යයෙන් සේල් පොලවල වලදී මොකද්ද කරන්නේ? අපිට රැවටෙනවා. ටිකක් මිල අඩුවට දෙනවා 120ක් ලාභයි 110ක් ලාභයි කිය දෙනවා. ඉතින් එහෙම වෙන්නේ එයාට ඕන ලාභය වඩා වැඩියෙන් මිල ලකුණු කරලා ඊට පස්සේ ටක් ගාලා ආවම පස්සේ අඩු කරලා දෙනවා. ඉතින් අපිට සතුටුයි ආනේ ගහලා තියෙන මෙච්චර අපිට මෙච්චර ගාණක් අඩු කරලා දුන්නා නේද කියලා අපි සතුටු වෙනවා පාරිභෝගිකයෝ විදියට. හැබැයි වෙලෙන්දා එතනදී තමන්ගේ ලාභය රැකෙන තරමට තමයි අඩු කරගන්නේ වැඩියෙන් මිලක් ලකුණු කරලා තියලා ආරම්භයේදී. හරි. ඉතින් බර්නි මොකද්ද කරන්න තියෙන්නේ? බර්න්ට අවශ්‍යතාවය තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. රුපියල් 800කට සාරි මිලට ගන්නේ නම් ඔහුගේ වියදමෙන් 120ක් ලාභ ලැබීමට ඔහු සාරි මිල කළ යුත්තේ කීයද? අන්න පුතේ දැන් මේ සාරිය ගැන හිතන්න රුපියල් 800ට එයා තොග කඩෙන් ගත්තා. දැන් එයා තමන්ගේ සේල් පොලේදී එක විකුණද්දී එයාගේ අවශ්‍යතා දෙකක් තියෙනවා. මොකක්ද? එකක් තමයි එයාට 120ක් එකෙන් ලාභ එන්න ඕන. අනිත් එක තමයි එයා ඒක විකුණද්දී පාරිභෝගිකයට 120ක් කොමිස් දෙන්නත් ඕන. කොමිස් කියලා කියන්නේ සේල් එකේදී අඩුවෙන් දෙන්නත් ඕනකම තියෙනවා. කොමිස් කියන වචනේ පාවිච්චි කරන්න බෑ. වට්ටමක් වගේ 120ක් අඩුවෙන් දෙන්නත් ඕන. හරි. දැන් මට කියන්න මේකට අපි ප්‍රතිශතයක් ගොඩනගා ගන්න උත්සාහ කරමු හිතෙන්. 120ක් ලාභ වෙන්න ඕන නම් 100ට මිලදී ගත්ත එකක් එයා විකුණන්නේ 120ට. ඒ කියන්නේ 100කට රුපියල් 20ක් වැඩි කරන්න ඕනේ. එහෙනම් 800කට කොච්චර වැඩි කරන්න ඕනද? 20 8ක්. 20 8ක් කියලා කියන්නේ 160යි. එහෙනම් එයා විකුණිය යුතු වන්නේ 960ට. ඉතින් දැන් මට කියන්න 960 නම් එයාගේ අපේක්ෂිත අගය එයාගේ ලාච්චුවට එන්න ඕන මේ සාරිය විකුණුවාට පස්සේ පාරිභෝගිකයෙක්ට විකුණුවාට පස්සේ 960ක් සාක්කුවට එන්න ඕන. හැබැයි පාරිභෝගිකයට මොකද්ද වෙන්න ඕන? 120ක් ලකුණු කළ මිලෙන් 120ක් අඩුවෙන් තමයි මේක විකුණන්න තියෙන්න ඕන. ලකුණු කළ මිලෙන් 120ක් අඩුවෙන් විකුණන විදිහට තමයි මේක සකස් වෙලා තියෙන්න ඕන. එතකොට කොහොමද වෙන්නේ? 80ට විකුණන එකක් ලකුණු කරන්න ඕන 100ට. ඒ 120ක් අඩුවෙන් විකුණනවා 80ට විකුණන්න ඕන එකක් ලකුණු කරන්න ඕන 100ට. එහෙනම් 960ට විකුණන්න ඕන එකක් ලකුණු කරන්න ඕන කීයද කියලා බලමු. 81ක් 100ට. එහෙනම් උඩයට අපි ගලපමු 5ට 4යි. 5 බෙදීම 4යි. දැන් අපි බලනවා කී එකක්ද 960ක්. හරි. දැන් ඕක විතරයි අපිට හිතෙන් සුළු කරගන්නත් පුළුවන්. නමුත් මම එතන මේක ලියලා පෙන්නන්නම් ඔයාලට. අපි දන්නවා 81ක් මිල කරන්න ඕන 100ට. මොකද 100ට විකුණන එකක් 100ට මිල ගහපු එකක් 80ට තමයි විකුණන්න ඕන. 120ක් වට්ටම අඩු කරනවා නම් 80 එහෙනම් 80ට විකුණන එකක මිල ලකුණු කරන්න ඕන. 100ට 960ක විකුණන එකක මිල ලකුණු කරන්න ඕන කීයද කියලා බලමු. මේ බිඳුවට මේ බිඳුව මෙහෙන් කපලා දෙමු. 8ට 1යි 96ට 8 වරක් අපිට සුළු කරන්න පුළුවන් 12ක් තියෙනවා. 12 වරක් 100 කියලා කියන්නේ තා බිඳු දෙකක් දැම්මම පස්සේ 1200 තමයි මෙයා ලකුණු කරලා තියන්න ඕන. හරිම සරල වේ ගාන අපිට හදාන්න පුළුවන්. අපි අන්තිම ගානට යනවා ඉක්මනටම. මොකක්ද ප්‍රශ්න 80ක් අන්තර්ගත ප්‍රශ්න පත්‍රයක තිබූ පළමු ප්‍රශ්න 60න් 75කට 75කට 80න් 60න් 175කට ජයනි කියන කෙනා පිළිතුරු දුන්නා. ඇගේ සමස්ත විභාගයේ ලකුණු 180ක් වීමට ඉදිරි ප්‍රශ්න 20න් කවර ප්‍රතිශතයක් නිවැරදි විය යුතුද? මේ ගාන හරියට හදන්න ඔයාලට පුළුවන්. හැබැයි ඔයා එක තැනක පටලවා ගන්නව දරුවනේ. ලකුණු 100ට 100ක් වෙන්න නම් ප්‍රශ්න 80ටම පිළිතුරු දෙන්න ඕන. එතකොට මෙතන ප්‍රශ්න 100ක් තියෙන ප්‍රශ්න පත්‍රයක නම් හරියට මේ ප්‍රශ්නත් එක්ක අපිට යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න 80ක් තමයි මෙතන අදහස් වෙන්නේ. ඉතින් එයා පාස් වෙන්න නම් ඇගේ සමස්ත විභාගයේ ලකුණු 180ක් කියලා කියන්නේ එයා පාස් වෙන්න වෙන්නේ නැතිනේ. එතකොට 180ක් කියලා කියන්නේ ප්‍රශ්න කීයක්ද? ප්‍රශ්න 80ක් නෙමෙයි. ඇයි මේ ප්‍රශ්න පත්‍රයේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ 80යි. එහෙනම් ප්‍රශ්න 80න් 180ක් ප්‍රශ්න කීයක්ද කියලා අපි බලන්න ඕනේ. ප්‍රශ්න 80න් 180ක් කියලා කියන්නේ ප්‍රශ්න කීයක්ද කියලා බලමු. හරි 180 නම් 80ට කොහොමද හොයන්නේ? 180 කියලා කියන්නේ 5න් 4යි. එහෙනම් 80 5න් බෙදලා කොටස් 4ක් බලමු. 80 5ට බෙදුවම 16යි. 16 4ක් කියලා කියන්නේ කීයද? 16 4ක් කියලා කියන්නේ 16 2ක් නම් 32යි 64යි. එහෙනම් මෙහා ප්‍රශ්න කීයකට නිවැරදි පිළිතුරු දෙන්න ඕනද? 180ක් වෙන්න නම් ප්‍රශ්න 64කට පිළිතුරු දෙන්න ඕන. ඒක ටිකක් අපහැදිලි නම් දරුවනේ මම මෙන්න මෙහෙම පෙන්නනවා.
ඔක්කොම ප්‍රශ්න 100යි තියෙන්නේ. 180ක් කියලා කියන්නේ 80ක් තියෙන තැන කීයද කියලා මේ බලන්නේ. මෙහෙම කපන්න පුළුවන්, මෙහෙම කපන්න පුළුවන්. 8 වරක් 8 64. එහෙනම් ප්‍රශ්න 64කට යා නිවැරදි පිළිතුරු දෙන්න ඕන. දැන්ට කොච්චර ප්‍රශ්න සංඛ්‍යාවට පිළිතුරු දීලාද බලමු. පළමු ප්‍රශ්න 60න් 175ක්. 60න් 175ක්. 175ක් කියලා කියන්නේ අර වගේම 4න් 3ක්. 64ට බෙදලා කොටස් 3ක්. 64ට බෙදුවම කොටස් 60 සමානව කොටස් 4කට බෙදුවම 15යි. 15 සරත් 3 කියලා කියන්නේ 45යි. එහෙනම් දැනට මේ 64න් 45ක් එයා නිවැරදි පිළිතුරු දීලා තියෙනවා. තව කීයක්ද එයාට අඩු? 45යි 55යි 65යි. ඒ කියන්නේ තව 19ක් තමයි යාට පිළිතුරු දෙන්න තියෙන්නේ. දැන් අහන්නේ මොකද්ද? ඉතිරි ප්‍රශ්න 20න් කවර ප්‍රතිශතයක් නිවැරදි වියුද්ද? අහන්න බලන්න පුතේ අහන ප්‍රශ්නේ කොච්චර මේ ගැඹුරට අහනවද කියන එක. දැන් අපි ටක් ගාලා 19යි කියලා දුන්නොත් උත්තරේ වැරදි. අයියේ ප්‍රශ්න 20න් ප්‍රශ්න කීයක් නිවැරදි වෙන්න ඕනද කියලා නෙමෙයි අහන්නේ. නිවැරදි වීමේ ප්‍රතිශතය 20න් 19ක් නම් 100ට කීයද කියන එක අපි හොයලම දෙන්න ඕන මෙතෙන්ට. 20ට 19ක් නම් 100ට කීයද කියන එක අපිට පහසුවෙන් හොයන්න පුළුවන්. 19 වරක් 5 කියලා කියන්නේ 95. එහෙනම් 195ක් ඉදිරි ප්‍රශ්න 20න් නිවැරදි විය යුතු වෙනහොත් ප්‍රශ්න 19ක් නිවැරදි විය යුතුයි. අපි මේ විදිහට ඉක්මනින් අවසන් කරා හෝම්වර්ක් 55 අපිට තිබිච්ච ප්‍රශ්න ටික. ඉතින් දැන් හෝම්වර්ක් සීරීස් එකේ අපි ටිකක් ගලාගෙන යනවා IQ ප්‍රශ්න ඉක්මනට හදන්න පුළුවන් ක්‍රමත් එක්ක. ඒ නිසා ඔයාටත් මේ වගේම හිතෙන් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් තත්ත්වයක් දැන් උදා වෙලා ඇති කියලා HiH ටීම් එක විශ්වාස කරනවා.